පුතේ ආර්ථික බදු කුලියයි සංක්‍රාමී වීමයි. අපි කියන මෙන්න මෙහෙම. දැන් මාතෘකාව මොකද පුතේ? ආර්ථික බදු කුලිය හා සංක්‍රාමී වීම. මම උදාහරණයක් ගන්න මෙන්න ගොඩනැගිල්ලක් තියෙනවා. හරිද? මේ ගොඩනැගිල්ලේ මෙන්න කරන්න පුළුවන් කටයුතු. හොටෙල් එකක් දාන්න පුළුවන්. හොටෙල් එකක් දාන්න පුළුවන්. ෆුඩ් සිටියක් දාන්න පුළුවන්. හොටෙල් එකක් දාන්න පුළුවන්, ෆුඩ් සිටියක් දාන්න පුළුවන්, ක්ලාස් එකක් දාන්න පුළුවන්. ඔන්න අවස්ථා තුන. හොටෙල් එක, ෆුඩ් සිටියේ, ක්ලාස් එක. මෙන්න ගොඩනැගිල්ල සාධකේ. මේ තමයි ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලේ කරන්න පුළුවන් දේවල්. හොටෙල් එක, ෆුඩ් සිටියේ, ක්ලාස් එක. ඔන්න කරන්න පුළුවන් දේවල්. පුතේ මේ බලන්න හොඳට. මේ හොටෙල් එකේ මේ ගොඩනැගිල්ලේ හෝටලයක් දාගෙන ඉන්නවා. ඔන්න හෝටලේ උපයන ආදායම ලක්ෂ 2යි. හෝටලෙන් උපයන ආදායම ලක්ෂ කීයද? 2යි. ෆුඩ් සිටියක් දැවොත් ඒකෙන් උපයන්න පුළුවන් ආදායම 1,50,000යි. ක්ලාස් එකක් දැවොත්, ටියුෂන් කඩයක් දැවොත්, ටියුෂන් පන්තියක් දැවොත් 1,25,000යි. හරිද? right. දැන් පුතේ මේ සාධකයේ යොදවලා තියෙන්නේ මොකටද? හෝටලයට. අපි දන්නවා. දැන් මේ සාධකයේ යොදවලා තියෙන්නේ මොකටද පුතේ? හෝටලයට. හරිද? හෝටලයට දාලා තියෙන සාධකය. හරිද? දැන් හෝටලේ කරගෙන යනවා. මේ අවස්ථාව තමයි දැන් තෝරාගෙන තියෙන්නේ. ඔය අවස්ථාව තමයි දැන් තෝරගෙන තියෙන්නේ. හෝටල් එක. තෝරා ගැනීම ලක්ෂ 2යි. හරිද? දැන් මේ හෝටලේ පුතේ දෑවි නැත්තම් ඊළඟට මෙයාට තියෙන විකල්පය මොකක්ද? ෆුඩ් සිටි. ඊළඟට මෙයාට තියෙන විකල්පය මොකක්ද පුතේ? ෆුඩ් සිටි. ෆුඩ් සිටියෙන් ලැබෙන ආදායම කීයද? ෆුඩ් සිටි එකක් දැවුවත් ලැබෙන ආදායම 1,50,000. එහෙනම් ඊළඟ අවස්ථාව පුතේ කීයද? 1,50,000. එහෙනම් බලන්න පුතේ හොඳට කල්පනා කරන්න. ඔන්න ගොඩනැගිල්ලක් තියෙනවා. හරිද? ඒ ගොඩනැගිල්ලේ හෝටලයක් දාන්න පුළුවන්, ෆුඩ් සිටියක් දාන්න පුළුවන්, ක්ලාස් එකක් දාන්න පුළුවන්. හෝටල් එකක් දැවුවොත් ලක්ෂ 2යි ආදායම. ෆුඩ් සිටියක් දැවුවොත් 1,50,000යි ආදායම. ක්ලාස් එකක් දැවුවොත් 1,25,000යි ආදායම. හරිද? ඕකෙන් ෆුඩ් සිටිය දැන් බලන්න තෝරගත්තේ මොකද්ද? හෝටලේ. හෝටලේ දාලා තියෙනවා. මම අහනවා පුතාගෙන් ඔන්න දැන් හෝටලේ ලක්ෂ 2යි, ෆුඩ් සිටියේ 1,50,000යි. දැන් හෝටලේ ආදායම අඩු වෙනවා. ලක්ෂ 2 නෙවෙයි ඔන්න ආදායම අඩු වෙනවා 1,75,000යි. 1,75,000ට අඩු. මම අහනවා පුතාගෙන් හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දානවද? හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දානවද? ඊළඟ අවස්ථාව ෆුඩ් සිටියේ. දැන් හෝටලේ ලැබෙන ආදායම 1,75,000යි. හෝටලෙන් ලැබෙන ආදායම 1,75,000යි. මම අහන පුතාගෙන්
දැන් හෝටලේ ආදායම අඩු වෙලා 1,75,000යි. මං අහනවා පුතාගෙන් හෝටලේ ගලවලා පුට්සිටියක් දානවද නෑ. ඇයි? තවමත් පුට්සිටියට වඩා හෝටලේ ආදායම වැඩි. තවමත් පුට්සිටියට වඩා හෝටලේ ආදායම වැඩි. තවමත් හෝටලයට වඩා පුට්සිටියේ ආදායම වැඩි. තේරෙනවද? තාමත් පුට්සිටියට වඩා හෝටලේ ආදායම වැඩි. මාරු කරන්න. මාරු කරනවට තමයි කියන්නේ සංක්‍රාම කියලා. සංක්‍රාම මාරු කරන්නේ. තාමත් මාරු කිරීම අවස්ථාවක්. මම ඊට පස්සේ හෝටලේ ආදායම අඩු වෙන 1,65,000ට. මං අහනවා මේ මිනිස්සයා දැන් හෝටලේ ගලවලා පුට්සිටිය දානවද නැහැ. තවමත් හෝටලේ ආදායම වැඩි ඊළඟ අවස්ථාවට වඩා. නේ? මේ අවස්ථාවට වුණා අපිට කියන්න පුළුවන් අවස්ථික පිළිවෙල. ඊළඟ අවස්ථාවට වඩා හෝටලේ ආදායම තාමත් වැඩි. ඊළඟ අවස්ථාවට වඩා හෝටලේ ආදායම තාමත් වැඩි. හරිද? තාමත් වැඩි. බලන්න. ගලවන්න. මේ බලන්න මම ආනන්දගේ මෙන්න 1,50,000ටම ආදායම අඩු වෙනවා. දැන් හෝටලේ ආදායම 1,50,000ට අඩු වෙනවා. මං අහනවා දැන් ආදායම අඩු වෙනකොට සම්පත මාරු කරනවා ඊළඟ අවස්ථාවට. දැන් හෝටලේ ආදායම 1,50,000ට අඩු වෙනවා. මං අහනවා පුතාගේ දැන් හෝටලය අයින් කරලා පුට්සිටියක් දානවාද? හැමෝගෙම උත්තර ඕක. දැන් හෝටලේ ආදායමත් 1,50,000යි. පුට්සිටිය ආදායමත් 1,50,000යි. දැන් හෝටලේ ගලවලා මේ ගොඩනැගිල්ල දාලා තියෙන හෝටලේටනේ. හෝටලේ ගලවලා පුට්සිටියක් දානවද? නෑ. අන්න පුතේ දැන් කල්පනා කරනවා හෝටලේ ආදායමත් 1,50,000යි ඊළඟ අවස්ථාවේ ආදායමත් 1,50,000යි. දැන් හෝටලේ ගලවලා පුට්සිටියක් දැමීමේ අවස්ථාවක් නැහැ. හෝටලේ ගලවලා පුට්සිටියක් දැවත් ආදායම කී 1,50,000යි. 1,50,000. හරිද? right. මෙන්න බලන්න වෙනදී හෝටලේ ආදායම අඩු වෙනවා 1,40,000. දැන් මොකද කරන්නේ? අන්න හෝටලේ ආදායම 1,40,000ට අඩු වෙච්ච ගමන් මොකෝ කරන්නේ? දැන් බලනවා හෝටලේට වඩා වැඩි ආදායමක් මොකේද තියෙන්නේ? පුට්සිටි තියෙන්නේ. දැන් හෝටලේ ගලවලා මොකද දාන්නේ? පුට්සිටි දාන්නේ. දැන් හෝටලේ ගලවලා පුට්සිටිය දාන්න. තේරුණාද? දැන් හෝටලේ ගලවලා පුට්සිටිය දාන්න. ඇයි? හෝටලෙන් ලැබෙන ආදායමට වඩා පුට්සිටියෙන් ලැබෙන ආදායම වැඩි. හෝටලෙන් ලැබෙන ආදායමට වඩා පුට්සිටියෙන් ලැබෙන ආදායම වැඩි. තේරුණාද? දැන් හෝටලෙන් ලැබෙන ආදායමට වඩා පුට්සිටියෙන් ලැබෙන ආදායම වැඩි. තේරුණාද පුතේ? දැන් ආයෙ වල ඉඳලා කියන්න. ඔන්න සාධකයක් අපි ගත්තා. මොකද්ද? අපේ මාතෘකාව ආර්ථික බදුකුලිය හා සංක්‍රාමයේ පේම පිරිවැය පාඩමේ අන්තිමම මාතෘකා කෑල්ල. හරිද? දැන් හෝටලේ ලක්ෂ 2යි පුට්සිටි ආදායම 1,50,000යි ක්ලාස් එකේ ආදායම 1,25,000යි. දැන් හෝටලේ ආදායම අඩු වෙනවා 1,75,000ට අඩු. දැන් මැනේජර් ඇවිල්ලා අහනවා ව්‍යාපාරිකයෙක්ගෙන් දැන් හෝටලේ ආදායම අඩුයිනේ අපි මේ හෝටලේ අයින් කළ පුට්සිටියක් දාමුද? අයිතිකාරයා කියන්නේ නැහැ. හෝටලේ ආදායම අඩු වුණාට අපිට ඊළඟට තියෙන අවස්ථාව තමයි පුට්සිටි. පුට්සිටියේ තාම ආදායම 1,50,000යි. අපි හෝටලේ දාලා හෝටලේ ගලවලා පුට්සිටියක් දාන්න අවශ්‍ය නැහැ.
හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දැවත් අපිට ආදායම ලැබෙන 1,50,000. එයා කියනවා මෙන්න මෙහෙම. මම හෝටලෙන් අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ 1,50,000. මම හෝටලෙන් බලාපොරොත්තු වෙන්නේ අඩුම ගානේ කීයද? 1,50,000. මම කවදා හරි හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දැම්මොත් ඒ දාන්නේ හෝටලේ ආදායම කීයට අඩු වුණු දවසකද? 1,50,000ට අඩු වෙච්ච දවසට. අන්න කියනවා. මම කවදා හරි හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දාන්නේ හෝටලේ ආදායම 1,50,000ට වඩා මොන වෙච්ච දවසද? අඩු වෙච්ච දවසට. තායි අඩු වෙනුනේ 1,60,000. ඒත් කියනවා අයින් කරන්නේ, මාරු කරන්නේ, ට්‍රාන්ස්ෆර් කරන්නේ, සංක්‍රාම කරන්නේ. ඇයි? තාමත් ඊළඟ අවස්ථාවට වඩා ආදායම වැඩි. හොඳ වැඩි. ඔන්න 1,50,000. දැන් මොකද කරන්නේ? ඒත් කියනවා මාරු කරන්නේ. මාරු කරලා වැඩක් නැහැ නේද? එයා කියනවා හොටෙල් එක ගලවලා ෆුඩ් සිටියක් දේවා ෆුඩ් සිටියෙන් ලැබෙන්නේ 1,50,000. 1,50,000. අන්න කියනවා පුතේ මෙන්න මේ. මෙයා කියනවා මම කවදා හරි හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් ගාන්නේ හෝටලේ ආදායම 1,50,000ට වඩා අඩු වුණොත්. කොහොමද කියන්නේ? මම කවදා හරි දවසක හෝටලය ගලවලා ෆුඩ් සිටියක් දාන්නේ. හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දාන්නේ. හෝටලේ ආදායම 1,50,000ට වඩා අඩු. හරිද? තේරුණාද? අන්න පුතේ එහෙනම් මේ ගොඩනැගිල්ල පවත්නා භාවිතේ රඳවා ගන්න අපේක්ෂා කරන අඩුම ආදායම කීයද? ගොඩනැගිල්ල පවත්නා භාවිතේ රඳවා ගන්න අපේක්ෂා කරන අවම ආදායම අඩුම ආදායම කීයද? 1,50,000. 1,50,000ට වඩා අඩු වුණොත් හෝටලේ ගලවලා දාන්න ෆුඩ් සිටිය. හරිද? 1,50,000ට වඩා අඩු වුණොත් හෝටලේ ගලවලා ගරබඩ ගාලා දානවා මොකද්ද? ෆුඩ් සිටිය. හෝටලේ ගලවලා දාන ෆුඩ් සිටිය. කීයට අඩු වුණොත් 1,75,000 මේ 1,50,000ට වඩා අඩු. අන්න කියන ව්‍යවසායකයා, අන්න කියනවා ව්‍යාපාරිකයා කවදා හරි දවසක මම හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දාන්නේ හෝටලේ ආදායම 1,50,000ට වඩා අඩු. එයා කියනවා මම හෝටලය පවත්වගෙන යන්න අඩුම ගානේ බලාපොරොත්තු වන ආදායම කීයද? 1,50,000. මේ 1,50,000 කියන්නේ මොකද්ද? ඊළඟ අවස්ථාවෙන් ලැබෙන ආදායම. ඊළඟ අවස්ථාවෙන් ලැබෙන ආදායමට අපි නමක් කියනවා පළවෙනි පාඩමේ. මොකද පුතේ? ආවස්තික පිරිවැය. ඊළඟ අවස්ථාවෙන් ලැබෙන ආදායමට අපි නමක් කියනවා පුතේ පිරිවැය මේ පළවෙනි පාඩමේ මතකයිනේ? ආවස්තික පිරිවැය. අන්න පුතේ මෙයා කියනවා කවදා හරි මම හෝටලේ ගලවලා ෆුඩ් සිටියක් දාන්නේ හෝටලේ ආදායම කීයට අඩු වුණොත්ද? 1,50,000ට වඩා අඩු. හෝටලේ ආදායම 1,50,000ට වඩා අඩු. අන්න පුතේ මෙන්න මේ ඊළඟ හොඳම අවස්ථාවේ ලැබෙන ආදායමට තමයි කියන්නේ සංක්‍රාම ඉපයීම කියන්නේ. මොකක්ද කියන්නේ? සංක්‍රාම ඉපයීම කියන්නේ මොකක්ද? සංක්‍රාම. ඔන්න ඔක තමයි සංක්‍රාම. සංක්‍රාම කියන්නේ මාරු කරනවා කියන්නේ. ට්‍රාන්ස්ෆර් කියන්නේ. එහෙනම් 1,50,000 කියන නම මොකද්ද පුතේ? සංක්‍රාම ඉපයීම. ඇත්තටම කිව්වොත් මේ මොකද්ද පුතේ? මේ සාධකයේ මොන පිරිවැයද? ආවස්තික පිරිවැය. මෙම සාධකයේ මොකද්ද පුතේ? ආවස්තික පිරිවැය. හරිද?
right. එහෙනම් මේ හෝටල් කාර්යය අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ කීයක්ද? 1,50,000. එහෙනම් හෝටලේ කවදා හරි හෝටලේ අයින් කරලා මේ සාධකය මේ ගොඩනැගිල්ල කියන සාධකය හෝටලෙන් අයින් කරලා පුට්සිටියට දාන්නේ ආදායම කීයට අඩු වුණොත් 1,50,000ට වඩා අඩු. අන්න සාධකය මාරු කරන ආදායම කීයද? 1,50,000. අන්න ඒකට කියනවා මොන ඉපයීමද? සංක්‍රාම ඉපයීම. මොකද කියන්නේ? සංක්‍රාම ඉපයීම. පුතේ මේ සංක්‍රාම ඉපයීම ඉක්මවා මේ සංක්‍රාම ඉපයීම ඉක්මවා පුතේ දැන් කොච්චර ලාභ ලබන ආදායම් ලබනවද? 50,000. මෙන්න මේ 50,000ට කියනවා නම ආර්ථික බදු කුලිය. මොකද කියනවා පුතේ? ආර්ථික බදු කුලිය. මොකද කියන නම? ආර්ථික බදු කුලිය. මේ 50,000ට කියන ලස්සන නම ආර්ථික බදු කුලිය. ඔන්න කතාව. එහෙනම් ඕනම සාධකයකට තියෙනවා පුතේ සංක්‍රාම ඉපයීමක් සහ ආර්ථික බදු කුලිය. සංක්‍රාම ඉපයීම කියන්නේ මෙන්න මේකයි. යම්කිසි සාධකයක් පවත්නා භාවිතේ රඳවා ගැනීමට අපේක්ෂා කරන අවම ආදායම. සංක්‍රාම ඉපයීම කියන්නේ මොකක්ද? යම්කිසි සාධකයක් පවත්නා භාවිතේ රඳවා ගැනීමට අපේක්ෂා කරන අවම ආදායම. මෙතන නම් කීයද? ගොඩනැගිල්ල මේ පවත්නා භාවිතේ රඳවා ගන්න නම් අඩුම ගානේ බලාපොරොත්තු වෙන 1,50,000. 1,50,000 තමයි මාජින් එක. 1,50,000ට වැඩි නම් පවත්වගෙන යනවා. 1,50,000ට අඩු වුණොත් ගොඩනැගිල්ල පුට්සිටියට මාරු කරනවා. අන්නේ 1,50,000ට කියනවා පුතේ නමක් සංක්‍රාම ඉපයීම. ඇත්තටම කිව්වොත් මේ සාධකයේ මොන පිරිවැයද පුතේ? ආවස්තික පිරිවැය. මේ 1,50,000 ඉක්මවලා මේ 1,50,000 ඉක්මවලා ආදායම් ලබනවා කීයක්ද? 50,000. මේ 1,50,000 ඉක්මවලා ආදායම් ලබනවා කීයක්ද? 50,000. නේ? අන්න ඒකට කියනවා ආර්ථික බදු කුලිය. ලස්සනට පුතේ දාගන්න. මාතෘකාව ලියලා උදාහරණ දාගන්න. අපි ඊට පස්සේ අනුමාතෘකාව නම් සාකච්ඡා කරමු. right. ඔන්න ඒක උදාහරණයක්. හරිද? right. එහෙනම් පුතේ ගොඩනැගිල්ල පවත්නා භාවිතේ. ඒ කියන්නේ මොකක්ද පවත්නා භාවිතේ කියන්නේ?
හෝටල් තියාගන්න අපේක්ෂා කරන අවම ආදායම 1,50,000. අවම අපේක්ෂා කරන අවම ආදායම 1,50,000. පැහැදිලිද? තර ඒක ඉක්මවල ලබන රුපියල් 50,000. අන්නේ ඒක ඉක්මවල ලබන 50,000ට කියනවා පුතේ නමක් මොකක්ද කියන්නේ? ආර්ථික බදු කුලිය. මොකක්ද කියන්නේ? ආර්ථික බදු කුලිය. මම තව උදාහරණයක් කරනවා. මම ගත්ත දැන් ගොඩනැගිල්ලක් නේ. මම මේ තව උදාහරණයක්. ශ්‍රමය ගන්න. ශ්‍රමය. මම තව සාධකයක් ගන්නවා. පුතාට කියලා. Many of the श्रमिके many no श्रमिके many no श्रमिके මේ අරගෙන සාධකය මොකක්ද? ශ්‍රමය. මෙන්න පුතේ මෙයාට තියෙන විකල්ප අවස්ථා දෙක. මෙයා පුතේ දැන් තේ කම්මලේ සේවයට යනවා. තේ කර්මාන්ත ශාලාව. තේ කර්මාන්ත ශාලාවට යනවා. මෙයා දෙන්නේ මොකද? තේ කර්මාන්ත ශාලාව. තේ කර්මාන්ත ශාලාවෙන් පුතේ එයාට ලැබෙන වැටුප රුපියල් 35,000. තේ කර්මාන්ත ශාලාවෙන් එයාට ලැබෙන වැටුප රුපියල් 35,000. සරල උදාහරණයක් හිතන්න. ඊට පස්සේ මෙයාට තියෙන අනිත් රස්සාව තමයි පාරේ වැඩට යාම. පාරේ වැඩට යාම. පාරේ වැඩට ගියොත් එයාට ලැබෙන ආදායම රුපියල් 20,000. එයාට ලැබෙන ආදායම රුපියල් 20,000. මගේ ප්‍රශ්නේ සරලව හිතන්නේ මේ ප්‍රායෝගික නෙවෙයි සරලව හිතන්නේ. මේ මිනිස්සයා දැන් තමන්ගේ සාධකයේ යොදවලා තියෙන මොකද? තේ කර්මාන්ත ශාලාවේ වැඩ. දැන් එයා තේ ෆැක්ටරි වැඩ කරගෙන ඉන්නවා. කීයද? 35,000 ආදායම. වැටුප ගියේ 35,000. මගේ ප්‍රශ්නේ පුතේ එයාගේ තේ කර්මාන්ත ශාලාවෙන් කවදා හරි අයින් වෙලා පාරේ වැඩට යන්නේ තේ කර්මාන්ත ශාලාවෙන් ලැබෙන වැටුප කීයට අඩු වුණොත්? කීයට අඩු වුණොත්? 20,000ට අඩු වුණොත්. කවදා හරි මේ සාධකය පවත්නා භාවිතය. මොකද්ද මේ පවත්නා භාවිතය? තේ කර්මාන්ත ශාලාව. තේ කර්මාන්ත ශාලාවෙන් අයින් කරලා පාරේ වැඩට යවන්නේ. මාර්ග සංවර්ධනයට යවන්නේ. පාරේ වැඩට යවන්නේ. තේ කම්මලෙන් ලැබෙන වැටුප කීයට අඩු වුණොත්ද? 20,000ට අඩු. අන්න අපි අහනවා මෙයාගෙන් මෙන්න මේ. ඔයා කවද්ද තේ කර්මාන්ත ශාලාවෙන් අයින් වෙලා පාරේ වැඩට යන්නේ? එයා කියනවා මේ මම තේ කර්මාන්ත ශාලාවෙන් අඩුම ගානේ බලාපොරොත්තු වෙනවා රුපියල් 20,000. තේ කම්මලේ වැටුප කීය දක්වා බලාපොරොත්තු වෙනවද? 20,000. 20,000ට අඩු වුණොත් මම තේ කර්මාන්ත ශාලාවෙන් අයින් වෙලා මොකටද යන්නේ? පාරේ වැඩට යන්නේ. මම නිකන් මම ගන්නත් තේ කර්මාන්ත ශාලාවේ වැටුප් අඩු වෙනවා. කොරෝනා නිසා ඔන්න වැටුප් අඩු වෙනවා 25,000. මාරු කරනවද? නෑ. එයා කියනවා මම අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ 20,000. 20,000. එයා ගම් තේ ෆැක්ටරියට යන ගමන් කියනවා මට අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ 20,000. මට ඊළඟ අවස්ථාවෙන් හම්බෙන්නේ 20,000. මම කවදා හරි තේ කර්මාන්ත ශාලාවෙන් අයින් වෙලා පාරේ වැඩට ගියොත් යන්නේ තේ කම්මලේ ආදායම 20,000ට වඩා අඩු වෙනවා. මේ දැන් 20,000. ඒත් මාරු කරනවද? ඒත් මාරු කරන්නේ. ඇයි? ෆැක්ටරියෙන් අයින් වෙලා පාරේ වැඩට ගියා 30,000. දැන් මොකෝ? 19,000.
දැන් මොකද කරන්නේ? ටක් ගාලා තේ කර්මාන්තශාලාවෙන් අයින් වෙලා පාරේ වැඩට යනවද නැද්ද? පාරේ වැඩට යනවා. අන්න පුතේ කල්පනා කරන්න එහෙනම් මේ සාධකය ඊළඟ අවස්ථාවට මාරු කරනවාද නැද්ද කියලා තීරණය කරන්න කී 20000. අන්නේ 20000ට කියනවා පුතේ සංක්‍රාම ඉපයීම. වෙන භාෂාවකින් කිව්වොත් පුතේ සංක්‍රාම ඉපයීම කියන්නේ මොකක්ද? මේ ආවස්තික පිරිනැමීම. ආපී කියලා දාන්න. ආවස්තික පිරිනැමීම. දැන් මෙයා පුතේ සංක්‍රාම ඉපයීම ඉක්මවලා 20000 ඉක්මවලා කොච්චර ලබනවද? 15000ක් ලබනවා. අන්නේ 15000ට කියන පුතේ නමක් ආර්ථික බදු කොටි. අඩුම ගානේ බලාපොරොත්තු වෙන 20000යි 20000 ඉක්මවලා ලබන ආදායම ආර්ථික බදු කොටි. දෙවෙනි උදාහරණෙත් දාගන්න. දෙවෙනි උදාහරණෙත් දාගන්න. දෙවෙනි උදාහරණෙත් දාගන්න. හරිද? right. හොඳයි. දැන් තේරුණානේ වැඩේ? හරි. ලියන්න මාතෘකාව කියන මාතෘකාව සංක්‍රාම ඉපයීම. මාතෘකාව ලියන්න ලස්සනට සංක්‍රාම ඉපයීම. ලස්සන මාතෘකාව ලියන්න සංක්‍රාම ඉපයීම. ලස්සන ලියන්න මාතෘකාව සංක්‍රාම ඉපයීම. සංක්‍රාම ඉපයීම. right. ලස්සන මාතෘකාව ලියන්න සංක්‍රාම ඉපයීම. සංක්‍රාම ඉපයීම. හොඳයි.
සංක්‍රාමී වීම. හරි. යලියන්ති කිසියම් සාධකයක් එහි වර්තමාන භාවිතයෙහි රඳවා ගැනීම සඳහා එම සාධකයට අපේක්ෂා කරන අවම මිලයි. අය කියනවා කිසියම් සාධකයක් එහි වර්තමාන භාවිතයේ රඳවා ගැනීම සඳහා එම සාධකය අපේක්ෂා කරන අවම මිල. රුල කරගත්තේ නැතහොත් එම සාධකයේ ආවස්තික පිරිවැය. හරිද? නැතහොත් එම සාධකයේ ආවස්තික පිරිවැය. රුල කරගත්තේ සාධකයට එම
අවම ආදායමවත් සාධකයට එම අවම ආදායමවත් නොලැබේ නම් සාධකයට එම අවම ආදායමවත් නොලැබේ නම් නොලැබේ නම් සාධකය තවදුරටත් නොලැබේ නම් සාධකය තවදුරටත් එම කාර්යයේ නිරත නොකර සාධකය තවදුරටත් එම කාර්යයේ නිරත නොකර එම කාර්යයේ නිරත නොකර වෙනත් විකල්පයක් කරා මාරු කරනු ලබයි. 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 right. එහෙනම් බලන්න පුතේ හොඳට කිව්ව කතාව. තාම වැදගත් කොටසක් මේක. අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ කීයේ? 20000. ෆැක්ටරියෙන් තේ ෆැක්ටරියකින් අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ 20000. ඒ 20000 තමයි සංක්‍රාමයේ පියවි කියන්නේ. 20000 හම්බෙන්නේ නැත්තම් තේ ෆැක්ටරිය අනේක නවත්තලා පාඩ යන්නේ පාරකට යනවා. දැන් මම උදාහරණ දෙකක් දුන්නනේ පුතාට. උදාහරණ දෙකම බලන්න. හෝටලයෙන් 1,50,000ක් ලැබෙන්නේ නැත්තම් හෝටලේ මාරු කරනවා පුඩ් සිටිට. 1,50,000 සංක්‍රාමිකයි. මේ මිනිස්සයාට තේ කර්මාන්ත ශාලාවෙන් 20000ක් හම්බුනේ නැත්තම් තේ කර්මාන්ත ශාලාවෙන් යනවා පාරවලට. එහෙනම් 20000 සංක්‍රාමිකයි. පැහැදිලිද? රයිට් ලියන්න තියටින් තරු දෙකක් දාලා යන්න අපි උදාහරණ දෙක ලියමු පුතේ. ලියන්න තරුවක් දාලා යන්න. පළවෙනි තරුව. ඉහත හෝටලයට යොදවා ඇති ගොඩනැගිල්ල. ඉහත හෝටලයට යොදවා ඇති ගොඩනැගිල්ලෙන් 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 ලැබෙන ආදායම ඉහත හෝටලයට යොදවා ඇති ගොඩනැගිල්ලෙන් ලැබෙන ආදායම 1,50,000ට වඩා අඩු වුවහොත් 1,50,000ට වඩා අඩු වුවහොත් 1,50,000ට වඩා අඩු වුවහොත්
අඩු වුණොත් හෝටලය ගලවා හෝටලේ ඉවත් කර ගලවා ගොන් කැතයි හෝටලේ ඉවත් කර හෝටලේ ඉවත් කර පුට්සිටියට සම්පත මාරු කරයි. හෝටලේ ඉවත් කර පුට්සිටියට සම්පත මාරු කරයි. හෝටලේ ඉවත් කර පුට්සිටියට සම්පත මාරු කරයි. ඉහත හෝටලේ ආදායම 1,50,000ට අඩු වුවහොත් හෝටලේ ඉවත් කර පුට්සිටියට සම්පත මාරු කරයි. හරිද? right yeah. ඊළඟ ලියන මාතෘකාව පුතේ ආර්ථික බදු කුලී. ලියන මාතෘකාව ආර්ථික බදු කුලී. economic rate ආර්ථික බදු කුලී. ආර්ථික බදු කුලී. ආර්ථික බදු කුලී. right. ආර්ථික බදු කුලී. හරිද? right. මොකද උදේ ආර්ථික බදු කුලී කියන්නේ? සංක්‍රාම ඉපයීම ඉක්මවා ලබන ආදායම. මොකද පුතේ ආර්ථික බදු කුලී කියන්නේ? සංක්‍රාම ඉපයීම ඉක්මවා ලබන ආදායම. එහෙනම් කොහොමද කියන්නේ? කියනවා සංක්‍රාම ඉපයීම යනු සංක්‍රාමයේ ආර්ථික බදු කුලිය යනු ආනෝතර ආර්ථික බදු කුලිය යනු සංක්‍රාම ඉපයීම ඉක්මවා ලබන ආදායමයි. අලියන් කැටින් ලැනටින් කිසියම් නිෂ්පාදන සාධකයක් කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා ගැනීම සඳහා කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා ගැනීම සඳහා අපේක්ෂා කරන අවම ගෙවීම. කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා ගැනීම සඳහා අපේක්ෂා කරන අවම ගෙවීම. අවම ගෙවීම ඉක්මවා උපයා ගන්නා අවම ගෙවීම ඉක්මවා උපයා ගන්නා අතිරික්ත ආදායමයි. right. අතිරික්ත ආදායම. ආය කියන අපිට මොකක්ද? බලන්න හොඳට. කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයෙහි රඳවා ගැනීම සඳහා අපේක්ෂා කරන අවම ගෙවීම ඉක්මවා උපයා ගන්නා අතිරික්ත ආදායමයි. රුලක් කරන්නේ රතු පැනත ගන්න. මෙන්න රතු පැන අතරාන කල්පනා කරන්න මේ පැත්ත බලන්න.
සංක්‍රාම ඉපයීම ඉක්මවා ලබන ආදායම ආර්ථික බදු කුලිය. යන්ති නැතහොත් හත්පැනින් සංක්‍රාම ඉපයීම ඉක්මවා ලබන ආදායම 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 ආර්ථික බදු කුලියයි. 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 හරිද? right. සංක්‍රාම ඉපයීම ඉක්මවා ලබන ආදායම ආර්ථික බදු කුලියයි. හරිද? right. තා පොඩ්ඩයි හොඳයි. හරි. පන්ති පටන් ගත්තට පස්සේ අමාරුවක් නෑ පුතේ. චුට්ටක් පොඩි කට්ටක් තියෙයි. හරිද? right. රූල කරලා යත්තේ ආර්ථික බදු කුලිය ආර්ථික බදු කුලිය ආර්ථික බදු කුලිය සාධක වෙළඳපොලේ ආර්ථික බදු කුලිය සාධක වෙළඳපොලේ අතිරික්තය 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 right හොඳයි ආර්ථික බදු කුලිය සාධක වෙළඳපොලේ අතිරික්තය හොඳයි හොඳ උස්මක් ගන්න හොඳ උස්මක් ගන්න ලියන්න තියෙන මාතෘකාව ලස්සලයන්ති ආර්ථික බදු කුලිය හා සංක්‍රාම ඉපයීම ප්‍රස්ථාර සටහනකින් නිරූපණය ලස්සලය ආර්ථික බදු කුලිය හා සංක්‍රාම ඉපයීම ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කිරීම. ඉස්සෙල්ල එක ලියාගන්න බැරි විස්තරය බලන්න. සාධක වෙළඳපොලේ අතිරික්තයයි. එනම් ආර්ථික බදු කුලිය සාධක වෙළඳපොලේ අතිරික්තයයි. කලින් වාක්‍යෙකදී එනම් ආර්ථික බදු කුලිය සාධක වෙළඳපොලේ අතිරික්තයයි. ආර්ථික බදු කුලිය හා සංක්‍රාම ඉපයීම ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කිරීම. ආර්ථික බදු කුලිය හා සංක්‍රාම ඉපයීම ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කිරීම. M
දැන් පුතේ රූප සටහනක පෙන්වන්න හදන්න. ආර්ථික බදු කුලියේ සංක්‍රාමික වීමයි පොඩි රූප සටහන් කෑල්ලක පෙන්වන්නයි හදන්න. ආර්ථික බදු කුලියේ සංක්‍රාමික වීමයි පොන්චි රූප සටහන් කෑල්ලක පෙන්වන්න හදන්න. මෙන්න රූප සටහන. දැන් මම උදාහරණ ගන්නවා ඉස්සෙල්ලාම එක. ගොඩනැගිලි. මෙන්න හොටෙල් එක. මෙන්න ෆුඩ් සිටි. හොටෙල් එකේ ආදායම කීයද? ලක්ෂ 2යි. දැන් හොටෙල් එකේ ආදායම කීයද? ලක්ෂ 2යි. ෆුඩ් සිටියක් දැම්ම නම් ආදායම කීයද? 1,50,000. මෙන්න මේක තමයි පුතේ මොකක්ද? සංක්‍රාමික වීම. මේක තමයි සංක්‍රාමික වීම. ඕක තමයි සංක්‍රාමික වීම. ඒ අපේක්ෂා කරපු අඩුම ආදායම. නැත්නම් ඊළඟ අවස්ථාවෙන් ලැබෙන ආදායමට වඩා අපේක්ෂා කරන අවම ආදායමට වඩා ඊළඟ අවස්ථාවෙන් ලැබෙන ආදායමට වඩා රුපියල් 50,000ක් වැඩිපුර ආදායමක් ලබන. අන්නේ වැඩිපුර ලබපු ටික තමයි ආර්ථික බදු. ඒ වැඩිපුර ලබපු ටික තමයි පුතේ මොකක්ද? ආර්ථික බදු. එහෙනම් පුතේ මේ බලන්න හොඳට. ගොඩනැගිල්ලේ ආදායම. එනම් හොඳට බලන්න. ගොඩනැගිල්ලේ ආදායම ලක්ෂ 2යි. හොඳට හිතන්න. ගොඩනැගිල්ලේ ආදායම කීයද? ලක්ෂ 2යි. ගොඩනැගිල්ලේ ආදායම ලක්ෂ 2යි. ඔය ලක්ෂ 2 බෙදෙනවා පුතේ කෑලි දෙකකට. ආර්ථික බදු කුලියයි සංක්‍රාමික වීම. සංක්‍රාමික වීම. ආර්ථික බදු කුලිය කීයද? 50,000. සංක්‍රාමික වීම කීයද? 1,50,000. ඔන්න කතාව. දැන් මේ ගොඩනැගිල්ලේ හෝටල් ලැබෙන ආදායම කීයද? ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2 කෑලි දෙකකට බෙදෙනවා. මොකද කෑලි? ආර්ථික බදු කුලිය 50,000යි. සංක්‍රාමික වීම 1,50,000. හරියට. නේ? ලක්ෂ 2කින් 1,50,000 මොකද? සංක්‍රාමික වීම. මේ 50,000 මොකද? ආර්ථික බදු කුලිය. මේ දෙක එකතුව තමයි පුතේ ලක්ෂ 2. දැන් මේකයි නැවත දාගන්න. එහෙනම් ගොඩනැගිල්ලේ ආදායම ලක්ෂ 2යි. ඒකෙන් 50,000ක් ආර්ථික බදු කුලිය. 1,50,000ක් සංක්‍රාමික ඉපයීම. මාතෘකාව ආර්ථික බදු කුලිය හා සංක්‍රාමික වීම ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම. මාතෘකාව මොකක්ද? ආර්ථික බදු කුලිය හා සංක්‍රාමික වීම ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම.
හරිද? right. එහෙනම් ගොඩනැගිල්ලේ ආදායම ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2කින් ආර්ථික බදු කුලිය 50000, සංග්‍රාමී පීම 1,50,000. අනිත් ටිකත් කියමු බලන්න. අර ශ්‍රමිකයාගේ ආදායම ඒකත් පෙන්නමු. තේ කර්මාන්තශාලාවේ ආදායම. තේ කම්හලේ ආදායම. කීයද? 35000. ඕකෙන් 15000 ආර්ථික බදු කුලිය. ආර්ථික බදු කුලිය 15000. සංග්‍රාමී පීම කීයද? 20000. ඒකත් දාගන්න චූට්ටක් අටුවට. අමාරුයි තමයි. දැන් අපි අක්කලා ඉගෙනට දවසකට පැය 6ක් 7ක් කරා. දවසකට පැය 6ක් 7ක් කරා. හරිද? right. දැන් පුතේ ප්‍රස්ථාරකින් ඕක පෙන්වන්න පුළුවන්. යන්න. right. යන්න. දැන් පුතේ මෙන්න මේමයි ප්‍රස්ථාරක නිරූපණය කරන්නේ. හරි ලේසි. මෙන්න සාධක ඉල්ලුම් වක්‍රය. මෙන්න සාධක සැපයුම් වක්‍රය. මෙන්න මිල, මෙන්න ප්‍රමාණය. හරිද? right. කියනවා පුතේ මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්වන්න. මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්වන්නේ සංග්‍රාම ඉපයි. ගොඩනැගිල්ලේ නම් 1,50,000. මේ ප්‍රදේශයෙන් පෙන්වන්නේ ආර්ථික බදු කුලිය 50,000. ඔන්න කතාව. එහෙනම් කියන්න P Q බිඳුව E කියලා දාමු. පෙන්වන්නේ තුනයි මොකක්ද? P E O ගෙන් පෙන්වන්නේ ආර්ථික බදු කුලිය. ආර්ථික බදු කුලිය. E Q O ගෙන් පෙන්වන්නේ සංග්‍රාම ඉපයි. P E Q O ගෙන් පෙන්වන්නේ මුළු සාධකයේ ඉපයි. මුළු සාධකයේ ඉපයි. right ලස්සනයි. මුළු සාධකයේ ඉපයි. අන්න ඔබ තමයි අවසාන.
හරිද? right. එහෙනම් පුතේ බලන්න. අර රූපයක වෙන්නේ අර සංකල්පයේ රූපේ වෙන්න ඕන. ඔන්න ඔය ත්‍රිකෝණයට කියනවා සංක්‍රාමී පීම පෙන්නන්නේ. මේකට කියනවා ආර්ථික බදුකුලිය පෙන්න. කොච්චරයි? හරිද? right. හරිද? right. පුතා අමාරුයිද? අමාරුයිද ළමයි? හරි ඔතනින් පාඩම අවසන් වෙනවා. තව ලබන සතියේම පොඩි ප්‍රශ්න දෙකක් කරනවා මේකෙන්. මේක තා පොඩ්ඩක් කියලා දෙනවා. එන පුතේ පාඩම අවසානයටපත් වෙනවා. පුතාගේ අතේ දැන් වෙලේ තියෙන්නේ.